ඕක තමයි අභිධර්මය. චිත්ත චෛතසික රූප නිබ්බාන. බුදුහාමුදුරුවෝ ධර්මය කියලා දේශනා කළේ මේ ටික. අපි කතා කරනවා ඒක ඇඟට එක්කහුවෙන්නේ කොහොමද කියලා. වේදනා කියලා කියන්නේ මෙන්න මේ චෛතසික 52න් එකක්. ඒ ගොඩට දාන්න බෑ නිර්වාණය. අපේ හිත බතක් වගේ කියනවා. අපි සතුටු වෙන්නෙම බාහිරින් රූප අරගෙන. ඔයාගේ හිතත් ඔයා අරගෙන යන්, මගේ හිතත් මං අරන් එන්නම්. මේක තනියෙන්ම හිතින් හදනවයි කිව්වම මාත්මය ධර්මය සම්පූර්ණම වරදිනවා. ඉතින් ඔබතුමා අභිධර්ම කියනවා නම් මෙහෙම කියමු. අපි පොඩි වෙනස් කිරීමක් කළා. අභිධර්මයේ පාවෙන හේතුව ඕක. චිත්තය මුලින් උගන්නලා හරියන්නේ නැහැ. රූපය උගන්නන්න. ඔය විදිහට ඔය ඇඟ ඇතුලේ රූප 28ක් තියෙනවා. මුතුන් මිත්තන්ගේ ලෝභය වැඩි වුණාද කියලා. ඊ ලෝභය වැඩි වෙන්න නුවණ අඩුයි. අපේ කාන්තාවගේ ඇඟේ මැස්සෙක්වත් වහන්න එපා. බස් එකෙත් යනකොට අල්ලගෙන යන්නේ. එතකොට මෙන්න මෙතෙන්දි සිහිපත් උනේ අර චූඩාමානික කියන කර්මය. ඒ ಜಾති 8 විතරයි දැන් මෙතන තියෙන්නේ. හිතන්නකො මේ මෞකස තුල කියලා දැන්. අන්න විඥාණයට ඉන්න නිවාසයක්. මෙතන හැදෙනවා රූප ಜಾතියක් හැදෙනවා. අන්න ඒ දැනෙන ස්වභාවයට අපි කියනවා කාය ප්‍රසාදය කියලා. මේ මෞකස තුලට විඥාණය බහිනකොටම ගැහණියක්ද පිරිමියක්ද කියලා තීරණය වෙලා ඉවරයි. ගැහණියක්ද පිරිමියක්ද කියලා දැනගන්න අද විද්‍යාවට අනුව මාස ගාණක් ඕනේ. ඒ මලකඳක් කොටස් වලට බෙදාගෙන ආවොත් අන්තිමට අහුවෙන්නේ රූප කලාපය කියලා මම කියවනේ. ඇයි බුදුහාමුදුරුවෝ මේ කියන පරමාණු ගැන නොකියවේ? පපුව බලලා නවීන විද්‍යාවට අනුව ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. මේ ඒ නවීන විද්‍යාවට ගහනව නෙමෙයි. නිවන් දක්වන්න බෑ. හැබැයි මාර්ගය හරියටම කියලා දෙන්න. සම්මා සම්බුදු සරණයි. ජීවිතය වඩාත් යහපත් තැනකට අරගෙන එන ධර්ම සාකච්ඡාව යම් විදියකට අද වෙනකොට සමාජයේ පුරා බොහෝ කතා බහට ලක් වෙලා තියෙනවා වගේම බොහෝ පිරිසක් අපිත් එක්ක මේ ගැන යහපත් විදියට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. ඒ ගැන අපිට සතුටක් තියෙනවා. අපි හැමදාම උත්සාහ කරේ ඔබට හරවත් යමක් තිල්න කරන්නට. විශ්වකර්ම YouTube නාලිකාව තුලින් අපි මේ ගන්න උත්සාහය යම් විදියකට මේ පුංචි ඉඩක් ඇතුලේ හරි අපි හරවත් විදියට මේ ධර්ම සාකච්ඡාව අපි අරගෙන එන්නේ සමාජය යහපත් තැනක ඔසවා තබන්න. එහෙම තැනකදී ප්‍රේක්ෂකාගාරයේ ඔබ අපිට මේ දක්වන ප්‍රතිචාරය බොහොම වටිනවා. ඒ ගෞරවය ඔබට හිමි වෙනවා. අදත් අපිත් එක්ක ඉන්නවා සමන් හල්නෙත්නි මහත්මයා. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ත්වන් සරණයි. අපි බොහෝ දේ කතා කරමින් එනවා. සමාජයත් යහපත් විදියට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා. කෙසේ හෝ අපි එක්තරා සම්දිස්ථානයකට එනවා. මේ අපි චතුරාර්ය සත්‍ය ගැන කතා කරා. මේ සම්මුති සමාජය ඇතුලේ අපි මේ පැටලිලා ඉන්න යම් විදියකට ගැටෙන මේ ස්වභාවයන් ටික අපිව හඳුනාගන්නේ කොහොමද කියන එක අපි කතා කරමින් ආවා. අද අපි එනවා ගත්තට පස්සේ මේ අභිධර්මයේ කියන කොටස අපි සාකච්ඡා කරන්න. මෙතනදී බොහෝ ප්‍රශ්න ගැටලු මතුවෙනවා සහ මේ අභිධර්මය කවුරුන් උදෙසාද දේශනා කරේ? මේ දෙවියන් උදෙසා දේශනා කරපු අභිධර්මය අපි උදෙසා දේශනා කරපු ධර්මය මේ මෙහෙම පොඩි පටලවාගත් ස්වභාවයක් මේ සම්මුති සමාජය ඇතුලේ අපි දකිනවා. මේ පටලැවිල්ල ලියාගෙනම මේ වැඩේ පටන් ගත්තා නම් හොඳයි කියලා මට හිතුණා. මාගේ සර්වඥාන් වහන්සේට මා නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් ඇත්තෝ බොහොම හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. බෝඩ් එක පාවිච්චි කරන්නම වෙනවා. හොඳයි අපි පාවිච්චි කරමු. පින්වත් අපේ මහත්මයා මෙහෙමම පැහැදිලි කරුවොත් හොඳයි. අපි හිතමු අභිධර්මය. අභිධර්මය කියලා දේශනා කරේ බුදුහාමුදුරුවන්ගේ දහමම තමයි. නමුත් ඒක ලිහලා විභජ්‍ය කරලා මෙන්න මේ විදිහට චිත්ත කියලා එකක්, චෛතසික කියලා 52ක්, රූප කියලා 28ක්, නිර්වාණය කියලා එකක්. ඕක තමයි අභිධර්මය. චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට අපි බලමු සූත්‍ර දේශනා. විනය ඇඳ ගන්න අපි මෙතෙන්ට. ඇයි විනය ඇඳ ගන්න නැත්තේ? විනය කියන එක අපේ මහත්මයා විනය දේශනා කරලා තියෙන්නේ අපේ ගරුතර ස්වාමින් වහන්සේලාට සහ රහතුන් වහන්සේලාට. ඒ කියන්නේ මේ ගිහි සමාජයට විනයක් අවශ්‍ය නැද්ද? ගිහි අයට බුදුහාමුදුරුවෝ විනයක් දේශනා කළා නැහැ. විනය පිටකේ දේශනා කරලා තියෙන්නේ ඒ පැවිදි සමාජයට. හොඳයි. නයි. එතකොට
සූත්‍ර කියලා කියන්නේ මේකෙදි විස්තර වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට මේ විදිහට තමයි මේ කෙටියෙන් මෙහෙම කළේ. එතකොට මේකෙදි මං කියවන්නේ විභජ්‍ය කලා කියලා. හැබැයි මේ ටිකම තමයි මේ ටිකම තමයි මේ. එතකොට එකම දේ බුදුහාමුදුරුවෝ ධර්මය කියලා දේශනා කළේ මේ ටික. එතකොට පින්වත් ඇත්තෝ රූප කියලා කියන්නේ දැන් සූත්‍ර වල රූප කියලා කියන්නේ මෙන්න මේ රූප 28. මේ ඇඟේ රූප 28ක් තියෙනවා. ඒ 28න් 8ක් තමයි ඔය අපි රූප කලාප කියලා කතා කළේ. එතකොට ඉදිරියේදී අපිට තව රූප 20ක් කතා කරන්න තියෙනවා. අපි කතා කරනවා ඒක ඇඟට එක්කහුවෙන්නේ කොහොමද කියලා. එතකොට පින්වත් ඇත්තෝ රූප කියන්නේ ඒක. වේදනා කියලා කියන්නේ මෙන්න මේ චෛතසික 52න් එකක්. වේදනා කියලා කියන්නේ මේ චෛතසික 52න් එකක්. රූප 28ක්. එතකොට සංඥා කියලා කියන්නේ මේ චෛතසික 52න් තවත් එකක්. එතකොට සංඛාර කියලා කියන්නේ දැන් මෙතනින් චෛතසික 52න් දෙකක් මෙතෙන්ට ගියානේ. වේදනාවයි සංඥාවයි. ඊතුරු චෛතසික 50 තමයි අපි සංඛාර කියලා කියන්නේ. ඒ චෛතසික 50. එතකොට මෙතන තියෙනනේ මේ චිත්තය කියලා එකක්. ඒක තමයි මේ විඥානය කියන්නේ. එකයි. එතකොට මෙතන අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක ඒ ගොඩට දාන්න බෑ නිර්වාණය. නිර්වාණය කියලා සංකතයි අසංකතයි කියලා ධාතු දෙකක් තියෙනවානේ. එතකොට නිර්වාණය මෙතනින් අපි දැනට අයින් කරනවා. මේක වෙනම කතා කරනවා. එතකොට පින්වත් ඇත්තෝ මේ විදිහට ගත්තාම මෙතන 81යි. මෙතනත් 81යි. දැන් බුදුහාමුදුරුවන්ගේ දහම මිසක් අභිධර්මය කීවා සූත්‍ර දේශනා කීවා. ඉතින් මේක තවත් ආකාරවලින් කතා කරන්න පුළුවන්. ද්වාදස ආයතන. ද්වාදස ආයතන කිව්වොතින් ඇස කන නාසය දිවකය මනස 6යි. ඒකට ගෝචර වෙන වර්ණ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඒ කියන්නේ මේ ටිකමයි. පැහැදිලි. ඒ කියන්නේ එකම දහම විවිධ ආකාරයෙන් විවිධ තැන්වල විවිධ කෙනාට ගැලපෙන පරිදි දේශනා කරනවා. මෙතන දෙවිවරුන්ට චිත්තය මුලට දැම්මා. මොකද මිනිස්සුන්ට රූප මුලට දැම්මා. ඒ කියන්නේ පිටත් ඇත්තෝ අපි මොනවමයි කීවත් අපි මේ පිට තියෙන රූපවලට තමයි කැමති. අපි සතුටු වෙන්නෙම බාහිර තියෙන රූප අරගෙන තමයි අපි නිතරම සතුටු වෙන්නේ. එතකොට අපේ රේරුකාණේ හාමුදුරුවෝ කියනවා මේ කාමාවචර භූමියේ අපි කාම භූමියේ අපි බාහිරින් රූපයක් අරගෙනමයි සතුටු වෙන්නේ. ඒ හින්දා අපේ හිත බතක් වගේ කියනවා. ඒ කියන්නේ හොදි ව්‍යංජන ඕනේනේ බත රස කරගන්න. බාහිරින් යමක් ඕනේ. එතකොට රේරුකාණේ හාමුදුරුවෝ කියනවා අපේ හිත බතක් වගේ කියනවා. හැබැයි මේ බ්‍රහ්ම ලෝකවල ඒ වගේ උදවියගේ සිත් ඒක නිකන් කේක් කෑල්ලක් වගේ කියනවා. ඒ කියන්නේ කේක් කෑල්ල කන්න හොදි ව්‍යංජන ලුණු මිරිස් ඕනේ නැහනේ. ඒකෙම තියෙනවා. ඒ කියන්නේ මහත්මයා එතෙන්ට යනකොට අපි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒවා වඩවලනේ යන්නේ. එතකොට ඒ හිත ඇතුළෙම මේ ප්‍රීති කියන චෛතසිකේ තියෙනවා. එතකොට ඒ හිත සතුටු කරන්න බාහිරින් රූප ගන්න ඕනේ නැහැ. අපි සතුටු වෙන්නෙම බාහිරින් රූප අරගෙන. ඉස්සෙල්ලම අපි ඇහෙන් රූප ගන්නවා. මෙන්න මේ රූප ගන්නවා කියන කාරණය යම් විදිහකට ගත්තට පස්සේ එතනත් පටලවා ගන්න පුළුවන්නේ මේ බාහිරයේ තියෙන දෙයක් ගන්නවා කියන දැන් අපි මීට පෙර වැඩසටහන් ටිකේ ඔබතුමා පැහැදිලි කරනවා බාහිරයේ කිසි දෙයක් නැහැ කියලා. එතකොට නැහැ නෙමෙයි ඇත හෝ නැත හෝ කියන සංකල්පයෙන් අපි ගන්න එපා කියලා. හැබැයි මේ ගන්නවා කියලා ගන්නකොට අපි මේ අරගන්න එකක් නෙමෙයි මේක රූපේ දැක්කට පස්සේ අපේ හිත තුල ඇති වෙන ස්වභාවයක් නෙමේක. මේකත් අපි චුට්ටක් පැහැදිලි කරගෙන යමුද? ඔව්. ඇත්තටම මහත්මයා දැන් සමහර අවස්ථාවක කියවෙනවනේ බාහිරේ මුකුත් නැහැ ඔය ඔක්කොම රූප අපි හිතින් හදන ඒවා කියලා. අපි හිතමු දැන් පොල් ගහක් කියලා. පොල් ගහ කියන්නේ දැන් අපි රූපයක් කියලානේ ගන්නෙ.
පොල් ගහ රූපයක් කියලා ගන්න එක වැරදි. නමුත් ඒ සමාජයේ අරගෙන තියෙන ඒ විදිහට දැන් පොල් ගහ අපි හිතින් හදන්න කියලායි ගන්නෙ. ඉතින් හිතින් හදන්න නම් මම ඒ කියපු කෙනාට යෝජනා කළා හිතින් හදනවා නම් රූප ටික ඔක්කොම ඔයයි මමයි ඔරුවක් හරි බෝට්ටුවක් හරි අරගෙන යම් මහමූද මැදට. ඔයාගේ හිතත් ඔයා අරගෙන යන් මගේ හිතත් මං අරන් එන්නම්. අරගෙන ගිහිල්ලා අපි දෙන්නත් එක්ක පොල් ගහක් එතන හදමු. දැන් හිතින් නම් හදන්නේ. බෑනේ. එහෙනම් අපිට තව යමක් අවශ්‍යයි නේද පොල් ගහ හදන්න. අපි දෙන්නගේ හිත දෙක විතරක් තිබුණාට හදන්න බෑනේ. ප්‍රමාණවත් නෑ. එහෙමනම් මහත්මයා බාහිරේ යමක් නැතුව අපිට පොල් ගහක් තනියෙන් හදන්න පුළුවන්ද? හැබැයි මට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. මේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් ප්‍රශ්න කරමින් ඉන්නේ. ඔබතුමා මේ පොල් ගහ කියනකොටම මගේ හිතේ පොල් ගහක් හැදිලා ඉවරයි. යම් විදියකට ඔබතුමා පොල් ගහ කියනකොට දැන් අර කඳයි ඒ දේවල් ටික අර රූප ස්වභාවයන් ටික මගේ හිතේ ඔන්න ඇඳුනානේ. මේ தත්ත්වය අපි කොහොමද එතකොට යම් විදියකට එතකොට කෙනෙකුට කියන්නත් පුළුවන් නේද මේ හිත ඇතුලේ මේ පොල් ගහක් හැදුවා කියලා? ඔබතුමා ජීවිතේටවත් පොල් ගස් දැකලා නැත්තම් එහෙම නැත්තම් චූටි දරුවෙක් අපි ගත්තොත් එයාට කිව්වහම පොල් ගහක් කියලා පොල් ගහක් හිතේ ඇඳෙයිද? කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැනේ. එහෙනම් එයාට පොල් ගස් කියලා යමක් බාහිරින් වැටිලා තියෙන්න ඕනේ නේද? පැහැදිලි. මොකද්ද වැටුනේ? මොනවා හරි දෙයක් බාහිරින් වැටෙන්න එපයි පොල් ගහක් හැදෙන්න. ඒක වැටෙන්නේ නැතුව හිතේ පොල් ගහක් ඇඳෙන්න හෝ වැටෙන්න පුළුවන්ද? මේක හිතින් විතරක් හදන්නවා නම් දැන් චූටි දරුවටත් හිතක් තියෙනවානේ. ඉතින් අපි කියමුකෝ පොල් ගහක් හදන්න කියලා. බෑනේ. ඒ කියන්නේ බාහිරින් අනිවාර්යයෙන්ම පොල් ගස කියන වර්ණ සටහනක් ඕනේ මහත්මයා. ඒ වර්ණ සටහනේ තියෙන්නේ ඉපද නිරෝධ වෙලා යන වර්ණ ධාතුව ඇහි වදින්න ඕනි. ඒක වැදුනාම තමයි පොල් ගහ හැදෙන්නේ. එතකොට මේක තනියෙන්ම හිතින් හදනවයි කිව්වම මහත්මයා ධර්මයේ සම්පූර්ණම වර්ධිනවා. පටිච්චසමුපාදයට වර්ධිනවමයි ඒ දේශනාවේ. නිවන් දකින්න බෑ. ඉතා පැහැදිලි. ඒ කාරණාවල් අපි මතු කරමින් යන්නේ මේක ඉතා සියුම්ම කියවා ගත යුතු නිසා. යම් විදිහකට ගත්තට පස්සේ පෙර මතක මා තුල තිබුණු නිසානේ මම පොල් ගහ දැකලා තිබුණු නිසානේ මගේ හිතේ පොල් ගහක් මතුනේ වෙලාවේ. අපි මේව කියවගෙන යමු. හොඳයි. අපි ඊළඟට කොතනටද යන්නේ? එතකොට පින්වත් මහත්මයා අපි මේ කාරණා 81 ගැන ඉගෙන ගන්නවට. එහෙමනම් අපි අභිධර්මයයි කියලා ඉගෙන ගන්න චිත්තචෛතසික රූප කියලානේ. එහෙමනම් සූත්‍ර කියලා ඉගෙන ගන්නෙ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලානේ. ඉතින් ඔබතුමා අභිධර්ම කියනවා නම් මෙහෙම කියමු. හැබැයි මහත්මයා අපි පොඩි වෙනස් කිරීමක් කළා. මෙච්චර කල් සියලු දෙනාට අභිධර්ම කිව්වහම චිත්ත පාඩම් කරන්න දාපු ගමන් එතනින් එයාගේ අභිධර්ම ඉවරයි. නැවතුණා. එපා. අභිධර්ම එපා. අභිධර්ම එපා වෙන හේතුව ඕනෝක. ඒ කියන්නේ මේ උදවියට මේ මනුස්ස ලෝකෙට මේක චිත්තය මුලින් උගන්නලා හරියන්නේ නැහැ. රූපය උගන්නනවා. ඒ කියන්නේ උපක්‍රමශීලීව මේ ධහම දෙන්න වෙන ක්‍රමවේදයක් ඔබතුමා භාවිතා කරා. ඒක ඔබතුමා එකතු කරපු කොටසක්ද ඒක? ඔව්. මට මේකට මගේ ගරුතර ස්වාමීන් වහන්සේලා දොස් කිව්වා. රූපය මුලින් කරන්න එපා කියලා. මම උන්වහන්සේලාට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේකයි හේතුව. අපි රූප වලට තමයි ඇලෙන්නේ. අපි බාහිරින් රූප අරන් තමයි සතුටු වෙන්නේ. ඇත්තටම අපි මරණය වෙලාවේ අර සියල්ලම අතහැරිලා අපිට මේ පිළිබඳව තණ්හාවක් ඇති වෙනවා නේ මේ ලෙඩේ සනීප කරගන්න ඕනි කියලා ඒ තණ්හාවක් ඇති වෙනවා තමයි. ඒ වුණාට ඒ වෙනකම් මහත්මයා අපි මේ පිට තියෙන විශේෂයෙන්ම බුදුහාමුදුරු දේශනා කරනවා ස්ත්‍රියා පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියවටත් තමයි වැඩියෙන්ම ඇලෙන්නේ කියලා. එහෙමනම් අපි ඒක දුරු කරගන්න ඕනි ඉස්සෙල්ලා. ඒක දුරු කරගන්න නම් මුලින් රූප ටික ඉගෙනගෙන ඉන්න ඕනේ. චිත්තය මුලින් උගන්වන්න පටන් ගත්තොත් අභිධර්මයේ යාට එතනින් එපා වෙනවා. එපා වෙනවා. දහම එපා වෙනවා. දහම එපා වෙනවා. බරපතල ප්‍රශ්නයක් එතන තියෙනවා මේ ඇයි මේ දහම එපා වෙන්නේ කියන කාරණේ. අපි එතනට යමු. අපි රූපගාවට යමු. ඔබතුමා පැහැදිලි කරනවා දැන් යම් විදිහකට ගත්තට පස්සේ මේ කොටස් දෙකක් එකම දේ තමයි. එතකොට අද සමාජයේ හැදිලා තියෙනවා යම් කියවීමක් මේ අභිධර්මයේ කතා කරමින් යන කොටස් අපෝ ඒගොල්ලෝ අභිධර්මයේ කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මෙන්න මේ දේ කතා කරන. එතකොට මේක ගැටුමක් අපි හදාගත යුතු අවශ්‍ය වෙන්නේ නැහැ නේද? යම් තැනකදී. එතකොට ඔබතුමා තව වචනයක් මට මතකයි මීට පෙර සඳහන් කරන මේ විභජ්‍ය කියන වචනේ. ඒක හරහත් විවිධ සංවිධාන විවිධ කණ්ඩායම් කල්ලි හැදිලා තියෙනවනේ. අපි ඒව අල්ලගන්න නැතුව ඉමු. සහ ඔවුන්ට අපි පහර දෙන්න හෝ විවේචන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේ ඒ කාර්යයත් පොඩ්ඩක් අපි චුට්ටක් පැහැදිලි කරගමුද මොකද්ද මේ ඔබතුමා කිව්වේ? ඔව් විභජ්‍ය කරනවා කියන්නේ ඇත්තටම මහත්මයා දැන් අපි කියනවා මෙතෙන්දී සංකාර. දැන් අපි බලන්නේ මේකේ අනිත්‍ය මෙනෙහි කරන්නනේ. අපිට කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය මෙනෙහි කරන්න කියලානේ. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන
එකට අරගෙන ඕක තමයි ඔය තියෙන්නේ පංචස්කන්ධයක් ඕකේ අනිත්‍ය මෙනෙහි කරන්න කිව්වට මහත්තයා ඒක හරියට අපි අර ගේ පිටින් බලලා මිල තීරණය කරනවා වගේ වැඩක්. දැන් මේ විදිහට බෙදුවාම මේ විදිහට කිව්වම ඕක රූප කිව්වට හරියන්නේ නැහැ. රූප 28ක් තියෙනවා කියලා රූපෙන් රූපේ කතා කළා. ඇත්තටම ඔබතුමාගේ ඇඟේ පඨවි ආපෝ තේජෝ වායෝ විතරක් නෙමෙයිනේ තියෙන්නේ. වර්ණ ගන්ධ රස ඕජාත් තියෙනවනේ. හදවත ඇසුරු කරන වස්තු රූපයක් තියෙනවනේ. භාව රූප කියලා දෙකක් තියෙනවනේ. අවකාශ රූප ඕක ඇතුලේ තියෙනවනේ. ওই විදිහට ඔය ඇඟ ඇතුලේ රූප 28ක් තියෙනවා. ඉතින් ඒ 28 ඉගෙන ගන්නේ නැතුව අපි කොහොමද මෙනෙහි කරන්නේ? දැන් සූත්‍ර දේශනාවේ මේ පංචස්කන්ධය අනිත්‍ය මෙනෙහි කරන්න කොට හරියන්නේ නැහැ. අපි එකින් එක විභජ්‍ය කළා මහත්මයා අපේ මොලේ අඩු නිසා දැන්. මොලේ අඩු නෙවෙයි මේ කියන්නේ. අපි ලෝභය වැඩි වෙලා අපේ මොකද මට වචනේ සෙන්සිටිව් කියලා කියන්නේ සංවේදීකම. අපේ සංවේදීකම දැන් අඩු වෙලා. ඇයි? ලෝභ වැඩි වෙලා. බලන්න අපේ මුතුන් මිත්තන්ගේ ලෝභය වැඩි වුණාද කියලා. බලන්න අපේ මුතුන් මිත්තන් අයියට කාන්තාවක් ගෙනල්ලා මල්ලිලත් එක්ක බොහොම ලස්සනට ගෙදර සහයෝගයෙන් ජීවත් වෙනවනේ. අපේ තියෙන්නේ ප්‍රසිද්ධ කියමනක් එක ගෙයි කෑම කියලා. කෝ ඒගොල්ලන්ගේ ලෝභය. හැබැයි අද වෙනකොට බලන්න ලෝභය වැඩි කරගෙන අද අපේ කාන්තාව දිහා වෙන කෙනෙක් බැලුවොත් මරා ගන්න යන තත්ත්වයක් නේ තියෙන්නේ. ඊ ලෝභය වැඩි වෙන්න අපේ තියෙන සංවේදී බව අඩු වෙනවා. මේවා තේරෙන බව අඩු වෙනවා. එහෙමනම් අද නුවණ අඩුයිද වැඩිද එදාට වැඩි? මම හිතන්නේ මේ සමස්ත ලෝභය වැඩි නම් පැහැදිලි. ලෝභය වැඩි නම් නුවණ අඩුයි. ඉතින් නුවණ අඩුයි නම් අද මේක විභජ්‍ය කරලා පෙන්නලා තමයි කියලා දෙන්න වෙන්නේ. කුට්ටිය පිටින් කිව්වට දාරු චීරියලට කියනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති කිව්වම කියපු ගමන් තේරෙනවා. නුවණ වැඩිනේ. අද කට්ටියට තේරෙන්නේ සෙන්සිටිව් වැඩි කිව්වොත් නේ. ඉතින් දාරු චීරිය සෙන්සිටිව් වැඩි. අපි එහෙම නැහැ. අපි ලෝභ කළා මේව බදාගෙන අපේ කාන්තාවගේ ඇඟේ මැස්සෙක්වත් වහන්න එපා. බස් එකෙත් යනකොට අල්ලගෙන යන්නේ. හැබැයි බොහොම ටික දවසයි. ඇත්ත දකින්නේ නැහැ කියන කාරණේ. ඇත්ත දකින්නේ නැහැ. එතකොට ඔව්. කෙසේ හෝ ඒවා මේ යම් විදිහකට ගත්තට පස්සේ මේකගේ කෑම මේවා අපි වෙන තැනක කියවා ගමු. මේ ප්‍රශ්නත් එක්ක ගැට වෙන්න බෑ. අපේ මේ සමන් මහත්මයාත් කිව්වා මේකේ නම් එච්චර ප්‍රශ්නයක් නැහැ කියලා. අද සමාජය ඇතුලේ මේවා කරගන්නට ගියොත් මහා බරපතල ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්. කෙසේ හෝ නිවැරදිව මේ දේවල් දකින්න, අවබෝධයෙන් දකින්න. එහෙම තැනකට තමයි අපි මේ සමාජය අරගෙන එන්නේ. ඔබතුමා දැන් මේ ඉතා පැහැදිලිව මේ කාරණේ කතා කරමින් ඉනවා. මේවා ටිකෙන් ටික ගැඹුරු කාරණා පැහැදිලි කරන්න ඕනේ කියලා. ප්‍රේක්ෂකයාට යම්තරක ප්‍රශ්නයක් මතුවුනොත් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ බුද්ධ කාලයේදී සුදීත සෝපාක වැනි මේ කිසాగෝතමී පටාචාරා වගේ උදවියත් එතනට යම් විදියකට එනකොට මහා පීඩාවකටපත් වෙලා ඉන්නේ. ඒ වෙලෙ තැනකදී මේ තරම් දේවල් පැහැදිලි කරාද මේ සෝවාන් ඵලයට එන්න යම් පුංචි සිදුවීමක් ඇතුලේ ධර්මය අවබෝධ වෙනවනේ මේ තප්පර ගානක් ඇතුලේ. එතකොට මොකද්ද මෙතන මේ තියෙන කතාව? මේ අපි මේ ටික මේ තරම් ගැඹුරින් පැහැදිලි කරගන්නත් යනවා. තව කෙනෙකුට මේ ඉතා තප්පර ගානින් පොඩි සිදුවීමක් ඇතුළේ මේ අවබෝධ වෙනවා. මේක කොහොමද අපි කියවන්නේ? ඒක තමයි මහත්මයා කිව්වේ එදා හිටපු අපේ පැරණෝ නුවණ වැඩි. ඒගොල්ලන්ට මේ කුට්ටිය පිටින් කිව්වහම තේරෙනවා. සංඥා සංඛාර 50ම එක මිටියට බැඳලා ඒගොල්ලන්ට කිව්වහම ඒක තේරෙනවා. එතකොට අද ලෝභය වැඩි කරගෙන ඒ නුවණ නැති කරගෙන තියෙන්නේ. අද ඉතින් එකින් එක මේ සංඛාර 50 එකින් එක චෛතසික 52ක් විදිහටම කියලා දෙන්න ඕනේ. ඒ කියලා දුන්නාම අන්න යම් මට්ටමක තේරෙනවා ප්‍රතිඵල ලබා ගන්නවා. ප්‍රතිඵල නැහැ නෙමෙයි. හොඳයි. අද සමාජයේ තියෙන තැන මොනතරම්නම් කනගාටුදායකද? අපි මේ අඳුර එහෙම නැත්නම් මේ තියෙන මේ පරිසරයේ තියෙනා මේ සියලු ව්‍යසනයන් අපි නේද හදාගත්තේ. අපේ සිතුවිලි වලින් අපි නිර්මාණය කරගත්ත ලෝකේ නේද මේ පෙරලා අපිට බැට දෙන්නේ. එහෙම නැත්නම් ඒක ඇතුලේ නේද අපි මේ අතරමං වෙලා යම් විදියකට මේ අපිට මොකුත් හිතා ගන්න බැරුව අඳුරේ අතපත ගාමින් ඉන්නේ කියන කාරණේ ඉතා පැහැදිලි. මම හිතන්නේ තවදුරටත් මේක විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ටිකක් තේරෙන්නේ නැත්නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. අපි කොතනින්ද මේ කාරණේ පටන් ගන්නෙ? එතකොට මහත්මයා අපි කොහෙන් පටන් ගත්තත් නුවණ අඩු නිසා
දෙයන්ට උනත් මිනිස්සුන්ට උනත් දැන් අද මිනිස්සුන්ගේ නුවණ අඩු වෙලානේ. හැබැයි මේක මේ සමත සමාජයේ මේක අල්ලගන්න එපා. මේ දහම් මගේ යන ඊටමත් අවබෝධයෙන් මේ දේවල් දකින ඊතහරවත් ප්‍රේක්ෂකාගාරයක් විශ්වකර්ම YouTube නාලිකාව වටා එක්රැස් වෙලා ඉන්නවා. ඔවුන් මේ කාරණාවත් එක්ක ඉතා හොඳින් බැඳිලා ඉන්නවා. ඒ කාරණේ අපි දන්න නිසාවෙන් මේ අපි සමාජය ගත්තට පස්සේ පොදුවේ තියෙන කාරණේ අති බහුතරයකට තියෙන ගැටලුවක් කතා කරන්නේ. එතකොට කවුරුන් හෝ අමනාප වෙන්නට එපා. අපි සියල්ලෝම නුවණ නැත්තෝය කිව්වායි කියන තරකට එන්න එපා කියලා අපි යෝජනා කරමු. හොඳයි ඔබතුමා විග්‍රහ කරමු. එහෙම කිව්වහමත් මට මෙහෙම කියන්නත් හිතෙනවා. ඔව්. ඇත්තටම එදා තරම් මයිසූර් පරිප්පු අද රහ නෑනේ. පැහැදිලිවම. ඒක නිසා ලුණු දෙහි කෑල්ලක්, ලුණු මිරිස් ටිකක්, කරෝල බැදුමක්, මස් කෑල්ලක් ඕනේනේ. සමහරෙකුට ඕනේ. සමහරෙකුට ඕනේ. ඔබතුමාට ඕනේ නෑනේ. ඔව්. පැහැදිලි. ඔව්. එතකොට මහත්මයා ඒ කියන්නේ ලෝභ වැඩි වෙනකොට දිවට රහ තේරෙනවා අඩු වෙනවා. එතකොට නුවණ කියන එකත් මම ඔතෙන්ට සම්බන්ධ කරා. ඔව්. ලෝභ වැඩි වෙනකොට නුවණ අඩු වෙනවා කියලා. එහෙමයි අපි එතකොට කතා කරගෙන ආවේ. එහෙමනම් අපි රූප 28 උගන්වන්න පටන් ගන්න වෙනවා. හොඳයි. අපි එතනින් පටන් ගමු. හොඳයි. මේ හැම දෙයක්ම අපි පියවරින් පියවර අරගෙන එන්නේ ඔබේ අවබෝධය පැහැදිලි වීම උදෙසා. එතකොට යම් තැනක මේ දේවල් වලට ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඔබෙන් අපිට ප්‍රතිචාරයක් ඉදිරියට එවන්න පුළුවන්. අපි ඉදිරියේදී ඔබට යම් දුරකථන අංකයක් සඳහන් කරන්නම් ඔබේ ප්‍රතිචාර දක්වන්න සහ ඔබට නැවත නැවත එන ගැටලුත් එක්ක අපි මේ සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. හොඳයි සමන්. හොඳයි. මහත්මයා අපි රූප 28 මේ ඇඟට එක්කහුව වෙන විදිහ මුල ඉඳලම. ඔව්. එතකොට අපි මේක හරවත් වෙනවනේ ගොඩක්. එතකොට ගිය භවයේ ඉඳලම. ගිය භවය කියලා කියන්නේ මේක සත්‍ය නෙවෙයි ඔය ඇත්තන්ට දෙන උදාහරණයක්. මම ඔය ඇත්තන්ට උදාහරණයක් දෙනවා. ඔය ඇත්තෝ ගිය භවයේ ඉපදිලා හිටියා ඇමරිකාවේ කියලා ගමු. මේකට හැපෙන්න එපා, ගැටෙන්න එපා. ඇමරිකාවේ ඉපදිලා හිටියා. එහෙදි තමුන්ලට අවස්ථාවක් ආවා චූඩාමාණිකයක් පූජා කරගන්න කොටක් පලන්දන්න. ඒකත් කරගත්තා. ඒකත් කරගෙන ටික කාලයක් ඉන්නකොට තමුන්ලා මරණ ඇඳට වැටුණා. අවසානයේ. දැන් රෝහලේ මැරෙන්න යනවා. හොඳයි. එතකොට පින්වන්ත ඇත්තෝ ඔන්න ඇමරිකාවේ ජීවත් වෙනවා. සිත් පහළ වෙනවා. පේනවා, ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, හීතලයි, උණුසුමයි, දුකයි, සැපයි. දැන් ඔන්න චූඩාමාණිකත් පූජා කරනවා. හරි. දැන් ඔහොම කළා දැන් ඔන්න ආය ජීවත් වෙනවා. දැන් ඔන්න මැරෙන්න කිට්ටුයි. ඔන්න මැරෙනවා. ඒ භවයේ අන්තිම හිත පහළ වෙන මේක අපි කිව්වොත් චුතිසිත කියලා. සිත් ගැන නෙවෙයි මේ කතා කරන්න යන්නේ. එතකොට මෙන්න මෙතෙන්දි සිහිපත් උනේ තමුල්ලට අර චූඩාමාණික කියන කර්මය. අන්න ඒ කර්මයට අදාළ දෙන්න තියෙන විපාක ටික දෙන්න පහසුම තැන තමයි පින්වත් ඇත්තෝ දැන් තමුල්ලාගේ උදාහරණේ. පහසුම තැන තමයි තමුල්ලාගේ මව්ගේ කුස. එතකොට පින්වත් ඇත්තෝ අම්මත් තාත්තත් එක්කාසු වෙලා දැන් මෙතන ඇමරිකාවේ මෙයා මිය යනකොට ලංකාවේ තමුල්ලාගේ අම්මත් තාත්තත් එක්කාසු වෙලා මාතෘ ධාතුත් පීතෘ ධාතුත් මව් කුස තුල තැන්පත් වෙලා මෙන්න මේ කර්මයේ විපාක සිත මෙතනට වයින් දැන් මෙතන තැන්පත් වෙලා තියෙන්නේ මොනවද මාතෘ ධාතුයි පීතෘ ධාතුයි මේක ජීවයක් නැහැ වරදවා තේරුම් ගන්න එපා මෙන්න මේකේ විපාක සිත මෙතෙන්ට වහින උඩින් එනවා නෙවෙයි පින්වත් ඇත්තෝ මෙතන චුතිය පහළ වෙනකොට මෙන්න මේ කර්මයේ විපාක සිතක් විදිහට තමුල්ලගේ හිත මෙතන හට ගන්නවා දැන් මව් කුස තුල දරුවා වැඩෙනවා හැබැයි මේ විඥාණය මෙතෙන්ට බහින්න ඉස්සෙල්ලා මොනවද තිබුණේ මව් කුස තුල මාතෘ ධාතුත් පීතෘ ධාතුත් විතරයි ඒ කියන්නේ අර රූප කලාප විතරයි රූප කලාප කියලා කිව්වේ මහා භූත රූප. එහි මොනවද තියෙන්නේ? රූප කලාප වල මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන 8. ඒ ಜಾති 8 විතරයි දැන් මෙතන තියෙන්නේ. හිතන්නකෝ මේ මෞකස තුල කියලා දැන්. දැන් ඒක තියෙනකොට මොකද්ද උනේ? මෙතෙන්ට විඥානය බැහැගත්තා. විඥානය බැහැගත්තාම මොකද වෙන්නේ? මෙන්න මෙතන දැන් වැඩි වෙන්න පටන් ගන්නවා මොනවද? රූප. විඥානයත් බැහැගත්තා දැන් විඥානයත් මෙතන තියෙනවා. මෙතන රූප තිබුණේ මොනවද? ಜಾති 8ක්. අර රූප කලාප කියපු 8. මෙන්න මේ බහිනවත් එක්කම පින්වත් අපේ මහත්මයා මෙන්න මෙතන හැදෙන්න පටන් ගන්නවා වස්තු රූප කියලා જાතියක්.
ඔන්න එතකොට මෙතන තව මේ විඥානයේ බලයෙන් විඥාණයට ඉන්න තැන වාස්තු කියලා කියන්නේ අපි ඉන්න තැනනේ. අන්න විඥාණයට ඉන්න නිවාසයක්. මෙතන හැදෙනවා රූප જાතියක් හැදෙනවා වස්තු රූප. දැන් වැඩි වුණානේ. දැන් 9ක් වුණා. වස්තු රූපයට තනියෙන් එන්න බෑ මෙතෙන්ට. වස්තු රූපයත් එක්ක මේ කර්මයේ නියෝජිතයා. ඒ තාම පැහැදිලි නෑ හරියට. කර්මයේ නියෝජිතයා මෙයත් එක්කම එනවා වෙන් කරන්න බෑ. එයා තමයි ජීවිතේන්ද්‍රිය එහෙම නැත්නම් ජීවිත රූපය. ජීවිත රූපය. දැන් 10යිනේ මෙතන. හරි. ඒත් එක්කම මේ විඥානයේ බහිනවත් එක්කම මෙතන හට ගන්නවා තව අපේ මේ කාය ප්‍රසාදය. දැන් දරුවගේ මේ හැමත දැනෙන ස්වභාවය හැපෙන ස්වභාවය දැනෙනවනේ එතෙන්ට. සීතල උණුසුම දැනෙනවනේ. එතකොට ඒ අන්න ඒ දැනෙන ස්වභාවයට අපි කියනවා කාය ප්‍රසාදය කියලා. කාය දසක කලාප කිව්වත් කමන්නේ නැහැ. කාය දසක කලාප. දැන් එතකොට පින්වත් ඇත්තෝ බලන්න මේ 8ක් විතරක් තිබිච්ච එක මේ දෙක 10ක් වුණා. මේ දෙකත් එක්ක. ඊට පස්සේ මේ කාය දසක කලාපයත් මෙතෙන්ට එන්නේ මේ ජීවිත රූපයත් එක්කමයි. එතකොට තවත් වැඩි වෙනවනේ. දැන් එතන ජීවිත රූපේ තියෙනවා. ඒත් එක්කම මෙතෙන්ට දැන් වස්තු දසක කලාප හටගත්තා. කාය දසක කලාප හටගත්තා. ඒ වගේම මේ විඥානයේ බහිනවත් එක්කම මේ බහිනවත් එක්කම කියන එක වැරදියට තේරුම් ගන්න එපා පින්වත් ඇත්තෝ. මේවා වැරදි කියන්න ඕන නම් වැරදි කියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. මේකට තව එක්කව කරන්නත් පුළුවන් අයිතිය තියෙනවා. අඩු කරන්නත් අයිතිය තියෙනවා. මෙහෙමවත් කියා දෙන්න කෙනෙක් නෑ කියන එක උඩ තමයි මේ කියලා දෙන්නේ. මම ගොඩාක් දන්නව නෙවෙයි. මම දන්නේ අල්ප වශයෙන්. ඒකයි කිව්වේ ඕන කෙනෙකුට මේකට එක්කව කරන්නත් පුළුවන්. මේකෙන් අඩු කරන්නත් පුළුවන්. එතකොට පින්වත් ඇත්තෝ දැන් මෙතෙන්ට වස්තු දසක කලාපයි කාය දසක කලාපයි මෙන්න බහිනවා භාව රූප. භාව දසක කලාප කියලා කියන්නේ. ඒ කියන්නේ පින්වත් ඇත්තෝ භාව රූප මෙතන හට ගන්නවා කියලා කියන්නේ මේ විඥානයේ බහිනකොටම තාම මෙතන සතෙක් පුද්ගලයෙක් බිහි වුන්නේ නැහැ. මෙන්න මෙච්චරයි තාම හටගත්තේ. හැබැයි බුදුහාමුදුරු බලන කොච්චර උත්තරීතරයිද බුදුහාමුදුරුවන්ට වඳින්න අපි නැමිලා වැඳලා මදි. මෙච්චර විද්‍යාව තාමත් හොයාගෙන නැහැ. මේ මවකුස තුලට විඥානය බහිනකොටම ගැහණියක්ද පිරිමියක්ද කියලා තීරණය වෙලා ඉවරයි. නමුත් ඒක තාම සොයාගත්තේ නැහැ. ගැහණියක්ද පිරිමියක්ද කියලා දැනගන්න අද විද්‍යාවට අනුව මාස ගාණක් ඕනේ. මෙතන සමනවත මේ එක්තරා සියුම් කාල සීමාවක් ඇතුළත මේ දේවල් වෙන්නේ. කියන්නේ එකම මොහොතක සිදුවෙන ක්‍රියාවලීන් ටිකක්ද බුදුමා මේ පැහැදිලි කරන්නේ. අම්මත් තාත්තත් එක්කහසු වෙලා මාතෘ ධාතුත් පීතෘ ධාතුත් මවකුස තුල තැම්පත් වෙලා තියෙන දවසක් දෙකක් තුනක් ඒ වගේ කාලයක් ඇතුළත මේ විඥාණය මෙතෙන්ට බැහැ ගන්න පුළුවන්. විඥාණය බැහැලා ඊටාම කෙටි කාලයක් තුල මෙන්න මේ මට්ටමට මේ රූප ටික වැඩි වෙනවා. දැන් බුදුමා කොහොමද ඒ කාල නිර්ණය කරේ? දේශනාවේ තියෙනවා පින්වත් ඇත්තෝ. නේද මන් දන්නේ මගේ මත නෙමෙයි. දේශනාවේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේක දැන් විඥානය බැහැලා දින 77ක් යනකොට ඒකත් දේශනාවේ තියෙනවා. දින 77ක් යනකොට ආයතන ටික සම්පූර්ණ වෙනවා. ආයතන ටික කිව්වේ ඇස්, කන්, නාස, දිව. දැන් කය නම් මෙතන සම්පූර්ණ වෙලානේ තිබුණේ. ඒ සම්පූර්ණ වෙනවා දින 77ක් යනකොට. සත්‍ය සම්පූර්ණයෙන් දින 77ක්. ඒක දේශනාවේ තියෙනවා. එතකොට පින්වත් ඇත්තෝ මෙතන අටක්ව තිබුණු රූප ටික රූප කලාප කියලා කිව්වේ ඒකයි. එතකොට මේ සෑම රූපයකම ආයුෂ චිත්තක්ෂණ 17යි හෝ ඊට අඩුයි. ඊට වැඩි නෑ පොඩ්ඩක්වත්. එතකොට මම අර අනිත්‍යයි කියන ස්වභාවයක් පැහැදිලි කරලා තිබුණානේ. එතකොට මේ මුළු රූප 28ම ඔය ආයුෂයේ තමයි තියෙන්නේ. චිත්තක්ෂණ 17 හෝ ඊට වඩා අඩු. ඊට වඩා වැඩි නෑ චුට්ටක්වත්. තප්පරයෙන් කෝටියෙන් එකක කාලයක් තමයි. එහෙමනම් මේ මුළු කයටම අනිත්‍යයි කියන කතාව අපිට කියන්න පුළුවන්. එතකොට පින්වත් ඇත්තෝ මේ දින 77ක් තුල සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙනකොට දැන් රූප 28ම මේකේ වැඩි වෙනවා. දැන් ඔය විදිහට තමයි මේ ටික වැඩි වෙලා යම් දවසක එළියට සත්වයක් බිහි වෙනවා. හරි? දැන් මම මේ මූලික අදහස දුන්නේ රූප කලාප වලින් පටන් ගත්තා. දැන් මේක බෙදලා බැලුවොත් ඇත්තටම බෙදලා බැලුවොත්
මේක බෙදනකොට මහත්මයා ඉස්සෙල්ලම මේක දෙකටනේ කපන්න වෙන්නේ. එතකොට මැරෙනවනේ. මැරුණා කියලා කියන්නේම නාමත් රූපත් වෙන් වුණා. දැන් අපි පරීක්ෂණය කරන්නේ හිස කඳ ගාත්‍රා කෙස්ලොම් නියදත් කියලා මල කඳක. ඒ මල කඳක් කොටස් වලට බෙදාගෙන ආවොත් අන්තිමට අහුවෙන්නේ රූප කලාපය කියලා මම කිව්වනේ. පැහැදිලි. මේ පරමාණු මේ ක්වොන්ටම් එහෙම වෙලා අපිට අහුවෙනවා අන්තිමට. එතකොට බුදුහාමුදුරුවෝ ඇයි මේ කියන ක්වොන්ටම් ගැන නොකීවේ? ඇයි බුදුහාමුදුරුවෝ මේ කියන පරමාණු ගැන නොකීවේ? පින්වත් ඇත්තෝ සර්වඥයන් වහන්සේ නමක් කවදාවත් වෙනස් වෙන්න වචනයක් කියන්නේ නැහැ. මේවා ගැන ප්‍රකාශයක් කළා නම් එහෙම ඊළඟට තව එකක් හොයාගත්තාම පරණ එක බොරු වෙනවා. විද්‍යාව කියන්නේ එහෙමනේ. විද්‍යාව කියන වචනේම අරුත් ගන්නලා තියෙනවා. හොයාගත්තු පරණ එක අලුත් එකක් හොයාගත්තු වහම අවලංගු වීමේ අයිතිය අවලංගු කිරීමේ අයිතිය තියෙනවා. එහෙම මේ වෙනකන් බුදුදහමේ වචනයක්වත් වෙනස් වෙලා නැහැනේ. ඒ වෙනස් නොනේ ඇයි බුදුහාමුදුරු මෙන්න මෙතෙන් බලලා තමයි කියන්නේ ඔය සියල්ල මොහොතක්වත් පවතින්නේ නැහැ. ඕක තියෙනවයි කියලා පනව ගන්නත් බෑ. ඕක නැහැයි කියලා පනව ගන්නත් බෑ. ඕක නිට්ටය නෑ. ඕක ස්ථිර කරන්න බෑ. ඕක ගැන පරීක්ෂණ කරන්න බෑ. ඕක ගැන නිරීක්ෂණ කරන්න බෑ. නිගමන වලට එන්න බෑ කියන එක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේ රූප කලාපවල ආයුෂමනේ අනිත් වැඩි වෙන රූපවලත් ඔක්කොගෙම තියෙන්නේ. ඉතා පැහැදිලි. ඔව්. එතකොට එහෙමනම් මේ කය ගැන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන බෑ. වරදිනවා. දැන් අද වෙනකොට මගෙත් පපුව බලලා නවීන විද්‍යාවට අනුව ඔපරේෂන් එකක් කරලා තියෙන්නේ. මේ ඒ නවීන විද්‍යාවට ගහනව නෙමෙයි. එතකොට පින්වත් ඇත්තෝ මේ කියන්නේ ඒකෙන් දුක නැති කරන්න බෑ. මොකද දැන් ආයි මගේ බ්ලොක් එකක් ඇවිල්ලානේ. ඒක ස්ථිර නෑ. හැබැයි මෙතෙන්ට බෙහෙත් කෙරුවා නම් එතන ගැටලුවක් නැහැ. මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. ආයි මට දුකක් එන්නේ නැහැ. නමුත් මට දැන් ආයි දුකක් ඇවිල්ලා. ඒ කියන්නේ මේ හරියනුයි මම ප්‍රතිකාර කරේ. ඒ කියන්නේ මම නැහැ කියන එක නිවැරදිව කියවා ගත්තා නම් මේ දුක එන්න විදියක් නැහැ. එන්නේ නැහැ. පැහැදිලිව. එතකොට පින්වත් මහත්මයා මෙන්න මේ ආකාරයෙන් තමයි අපේ රූප ටික වැඩි වෙන්නේ. එහෙමනම් අපි රූප එකින් එක දැන් ඉගෙන ගන්න වෙනවා. හැබැයි රූප ටික එකින් එක ඉගෙන ගන්නකොට අපිත් එක්ක මේ මෙච්චර කල් එක්කාසු වෙච්ච අපේ ප්‍රේක්ෂකයෝ කොටසක් අයින් වේවි. ඇයි ඒගොල්ලන්ට පොඩ්ඩක් කෙනිත්තිල්ලක් නැහැ, පොඩි කිචියක් නැහැ, කාටවත් දොස් කීමක් නැහැ. අපි කෙලින්ම පාඩම කරගෙන යනවානේ. නිවන් දකින්න කැමති පිරිස ඉන්න. නිවන් දක්වන්න බෑ. හැබැයි මාර්ගය හරියටම කියලා දෙනවා. යම් විදියකට බුදුරජාණන් වහන්සේට මේ සියලු දෙනාට මේක අවබෝධ කරවන්නට පුළුවන් වුණා නම් උන්වහන්සේ මේ සියලු දෙනා මේ සියලු සත්වයන් මේ දුකින් මුදවාවි. එහෙම බැරි හින්දා තමයි යම් මේ දුකින් මිදෙන මේ මාර්ගය දේශනා කළ උන්වහන්සේ අපිට මේ කාර්යයන් අවබෝධ කරගන්නට අවශ්‍ය සියලු දේ මේ සියලු පරම සත්‍ය දේශනා කරේ මේක අපි හරිය නිවැරදිව කියවා ගමු. එහෙම තැනකට ආවේ එතකොට අපි එක තැනකට ආවා අපිට මෙතන සිට කතා කරන්න තියෙන්නේ මේ රූප නිවැරදිව එකින් එක අරගෙන විග්‍රහ කරන කාරණය. අපිට මං හිතන්නේ වැඩසටහන් කීපයක කතා කරන්නට වෙයි මේ දේවල් ටික. මේ වැඩසටහනේ මෙතන අපිට යම් විදිහකට සමාප්තියක් සටහන් කරගමු. අපි එකේ ඉඳලා ඊට පස්සේ ඒ කාරණා ටික අපි කතා කරගෙන යමු. මම හිතන්නේ මේ මෙතෙක් අපි මේ කතා කරපු දේවල් ටික ඇතුලේ ඔබට ප්‍රශ්න නැගුණා නම් නැවත අපි මතක් කරනවා පෙරලා අපිට මේ ප්‍රතිචාර විදියට එවන්න කියලා. සහ එතුමා බොහොම ගෞරවණීය විදියට ඔබට යම් මේ අපිට වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද මොකක්ද කියන එක අපිට එවන්න ඕන විදිය කතා කරන්න ඕන විදිය එතුමා සඳහන් කරා යම් විදියකට අපි යෝජනා කරනවා අපිව නිවැරදි කරන්න වැරද්දක් තියෙනවා නම් නිර්දේ විවේචන කරන එකෙන් තේරුමක් වෙන්නේ නැහැ. අපි දකින්න සමහර අය කිසිම තේරුමක් නැතුව හරසුන් නමක් ගමක්වත් සඳහන් කරන්නේ නැති සමහර පිරිස් ඕනෑතරම් අපිට විවිධාකාර චෝදනා කරමින් ඉන්නවා. හැබැයි ඒ සියල්ල හමුවේ අපි නොබියව අපි මේ කාරණාව ඉදිරියට අරගෙන එනවා. එහෙමනම් අදටත් අපි සමුගෙන යනවා ඉදිරියේදී මේ කාරණා ටිකත් එක්ක අපි කතා කරමු. එහෙනම් තෙරුවන් සරණයි. ඔබටත් යහපත් හෙටක් මුදා වේවා. ජීවිතය හරවත්ව දකින්න. එදාට ඔබේ ජීවිතය ආලෝකමත් වේවි. එහෙමනම් තෙරුවන් සරණයි.